අපි සති ගණනාවක් පුරා දේව වචනේ මනස්ථාපනය සහ ශුද්ධාත්මයන්න් වහන්සේ අපට අවශ්‍යයි කියන එක ගැන අපි අවධානය යොමු කළා. අපි නව වසරේදීත් අපි අවධානය යොමු කළා. අපි පහුගිය සතිවල බැලුවේ මතෙව් 3 වෙනි පරිච්ඡේදය, ලූක් 3 වෙනි පරිච්ඡේදය. මේ පරිච්ඡේද වලින් අපි බැලුවේ මොකද්ද? ස්නාවක ජෝවාන්ගේ පණිවිඩය තමයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පැමිණෙනවා. මිනිසයන්ට කියනවා ඔබ මනස්ථාපනය වන්න. එතකොට මනස්ථාපනයේ වැදගත්කම අපි බැලුවා. මනස්ථාපනය අපට වැදගත් අලුත් වෙන්න. අලුත් ඵලදැරීමකට, අලුත් වර්ධනයකට, අලුත් ප්‍රබෝධයකට අපට මනස්ථාපනය වැදගත් කියලා අපි බැලුවා. ඊළඟට ඒ කොටස්වලම ස්නාවක ජෝවාන් කියනවා මට පසු වෙන තැනන් වහන්සේ නුඹලාව ගින්නෙන් ශුද්ධාත්මෙන් බෞතිස්ම කරනවා. එතකොට අපි දකිනවා කෙනෙක්ට මනස්ථාපනය වැදගත්, අනිත් පැත්තෙන් ශුද්ධාත්මයන්න් වහන්සේ පිරීම, ශුද්ධාත්මයන්න් වහන්සේ කර්ණ කොටගෙන සිටීම කෙනෙකුගේ ජීවිතේ වැදගත් කියලා. දැන් අපි අලුත් වසරකට පැමිණ සිටිනවා. අපි අලුත් වසර තුල අපි අවධානය යොමු කරන්නට යන්නේ මේ උදෑසන ශුද්ධාත්මයන්න් වහන්සේ පිළිබඳවයි. දැන් අපි රෝම 8 වෙනි පරිච්ඡේදයට හරවලා අපි රෝම 8 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයේ සිට අපි දෙවනි පදය ආරම්භයක් හැටියට කියවමු. ඊළඟට 9 වන පදය, ඊළඟට 11 වන පදය, ඊළඟට 14 සිට 16. මම එක එක කියන්නම්. හොඳයි. රෝම 8 1 සිට 2 ආරම්භ ලෙස කියවන්න. එහෙයින් ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුළ සිටින්නන්ට දැන් දඩුවමට පත් කිරීමක් නැත. මක්නිසාද ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුළ වූ ජීවදායක ආත්මයන්න් වහන්සේගේ වියවස්සාව පාපයේද මරණයේද වියවස්සාවෙන් මා නිදහස් කළාය. 11 වෙනි පදයත් 9 වෙනි පදය. නොමුත් නුඹලා තුළ දෙවියන් වහන්සේගේ ආත්මයන්න් වහන්සේ වාසය කරන සේක් නම් නුඹලා මාංශයෙහි නොව ආත්මයෙහි සිටින්නෝය. ක්‍රිස්තුස් වහන්සේගේ ආත්මයන්න් වහන්සේ යම් කෙනෙකුට නැත්නම් ඔහු උන්වහන්සේට අයිති නැත. 11 වෙනි පදයත්. තවද යේසුස් වහන්සේව මලවුන්ගෙන් නැගිටුවන තැනන් වහන්සේගේ ආත්මයන්න් වහන්සේ නුඹලා තුළ වාසය කරන සේක් නම් නුඹලා යේසුස් වහන්සේව මලවුන්ගෙන් නැගිටවූ තැනන් වහන්සේ නුඹලා තුළෙහි වසන තමන්ගේ ආත්මයන්න් වහන්සේ කරනකොටගෙන නුඹලාගේ මරණය ශරීරයන්ද ජීවත් කරන සේක. 14 සිට 16. මක්නිසාද දෙවියන් වහන්සේගේ ආත්මයන්න් වහන්සේ විසින් ගෙන යන ලබන යම් පමණ දෙනෙක් ඇද්ද එපමණ දෙනා දෙවියන් වහන්සේගේ පුත්‍රයෝය. මක්නිසාද නුඹලා බය උපදවන දාසකමේ ආත්මය නැවත නොලබා පුත්‍රකමේ ආත්මය ලබා ගත්තහුය. එයින් අපි අබ්බා පියාණනි කියා හඬගසමුව. අපි දෙවියන් වහන්සේගේ දරුවෝ යයි ආත්මයන්න් වහන්සේම අපේ ආත්මය එක්ව සාක්ෂි දෙනසේක. හොඳයි. ඔබට පේනවා මේ රෝම 8 වෙනි පරිච්ඡේදයේ උඩ මාතෘකාවක් පරණ අනුවාදයේ ලියලා තියෙනවා ආත්මයානන් තුල ජීවත් වීම කියලා. ඒක නම් කරලම තියෙන්නේ ආත්මයානන් තුල ජීවත් වීම. අපි කිතුණු ජීවිතය පටන් ගන්නේ යේසුස් වහන්සේව අපේ ජීවිතයට පිළිගැනීමෙන් අදහා ගැනීමෙන්. අපි යේසුස් වහන්සේව ජීවිතයට පිළිගෙන උන්වහන්සේව අදහාගත්තම අපි දෙවියන් වහන්සේගේ පවුලට අපි උපත ලබනවා. අපේ භූමික පවුල නෙවෙයි දේව පවුලට දෙවියන් වහන්සේ පියාණන් අපි උන්වහන්සේගේ දරුවන් ලෙස දේව පවුලට අපි උපත ලබනවා යේසුස් වහන්සේව අපේ ජීවිතයට පිළිගැනීමත් සමග. ඒ පටන් ගන්න දේව දරුකමේ ජීවිතය අපි තුල සම්පූර්ණ කරමින් අපිව ඉදිරියට අරන් යන්නේ ශුද්ධාත්මයන්න් වහන්සේ. එතකොට අපිට දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙන
කිතුණු ජීවිතය දේව දරුකමේ ජීවිතය ගත කරන්න බෑ සුද්ධාත්මයන්න් වහන්සේ ගැන අපි සැලකිලිමත් වෙන්නේ නැත්තම්. ඒ හින්දා අපි හැම කෙනෙක්ටම අත්‍යවශ්‍යයි සුද්ධාත්මයන්න් වහන්සේගෙන් පිරෙන සුද්ධාත්මයන්න් වහන්සේ තුල ජීවත් වෙන ජීවිතයක් අපට වැදගත් වෙනවා. අපිට ශරීරයක් තිබෙනවා 1 තෙසලෝනික 5:23 කියන විදිහට 1 තෙසලෝනික 5:23 කියනවා නුඹලාගේ ආත්මය ප්‍රාණය ශරීරය යේසුස් වහන්සේගේ පැමිණීමේදී නිදොස්ව තිබේවා කියලා. එතකොට අපට විස්තර කරන්න පුළුවන් මිනිස්සෙක් තුල ආත්මයක් තිබෙනවා ශරීරයක් තිබෙනවා ප්‍රාණයක් තිබෙනවා. දැන් මම ගැලවීම ලැබුවම මම දෙවියන් වහන්සේ සමග මේ ආත්මික සම්බන්ධතාවයට පැමිණෙනවා. ඒ දේව දරුකමට ඒ දේව පවුලට මම සම්බන්ධ වෙනවා. මගේ ශරීරය මගේ ප්‍රාණය මොකද්ද ප්‍රාණය කියන්නේ? මනස මගේ හැඟීම් මගේ කැමැත්ත මේ ආදි වශයෙන් අපේ මනස හැඟීම් කියලා කියමු. මගේ මනස සහ මගේ ශරීරය පාපිෂ්ඨ භාවයකින් තියෙන්නේ. අපිට තියෙන්නේ වැටුණු මනසක්. වැටුණු හැඟීම් අපේ ප්‍රාණය වැටුණු තත්වයක තියෙන්නේ. අපේ ශරීරය වැටුණු ශරීරයක් තියෙන්නේ. ඒක තියෙන මගේ ආත්මය තුල මම දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධකමකට පැමිණෙනවා. එතකොට මම දෙවියන් වහන්සේගේ පවුලේ දෙවියන් වහන්සේට අයිති දරුවෙක් බවට මම පත් වෙනවා. ඒක ආත්මික සම්බන්ධයක් දෙවියන් වහන්සේත් එක්ක. හැබැයි මගේ මනස මගේ හැඟීම් අර පාපිෂ්ඨ භාවයේ දේවල් වලට ඇදෙනවා. මගේ ආත්මය දෙවියන් වහන්සේව සොයනවා. අන්න ඒක තමයි අපි ඉන්න තත්වය. අපි අලුත් වසරක අලුත් තීරණ අරගෙන අලුත් බලාපොරොත්තුවක් ඇතිව අලුත් ප්‍රබෝධයකින් අපි ජීවිතේ පටන් ගන්නකොට අපි තේරුම් ගන්න ඕන අපට අර වැටුණු මනසක් තිබෙනවා. අර වැටුණු හැඟීම් අපට තිබෙනවා. මේ ශරීරය අපට බාධා කරනවා. ඒක ආයේ පරණේවට අදිනවා. පරණ පුරුදු වලට අපේ මනස ඇදෙනවා. ඒවා දැක්කම ඒවා ඇහෙනකොට අපිව ඒ කරා ඇදී යනවා. ඇයි? පාපේ ගතිය ස්වභාවය අපේ හැඟීම් වල තියෙනවා. අපේ මනසේ තියෙනවා. ඒ නිසා අපි අලුත් වසරක අලුත් තීරණ අරගෙන අලුතෙන් අපි පියවර තබන්න හදද්දි අර අපේ පරණ සිතුවිලි සහ හැඟීම් අපිව අතීතයට ඇදගෙන අතීතයට ගිහිල්ලා ඒව තුල ජීවත් වෙන්න අපිට පොළඹවනවා. දැන් එතකොට ඔබ අවුරුද්දක් පටන් ගන්නකොට ඔබ අලුත් තීරණ ගන්නවා අලුත් බලාපොරොත්තුවක් තබා ගන්නවා අලුත් ඇදහිල්ලක් තබාගෙන ඔබ ජීවිතේ පියවර ගන්නවා. ඊට පස්සේ ඒක හොඳ ප්‍රබෝධමත් කාලයක්. ඒක බොහොම සතුටුදායක අවස්ථාවක්. හැබැයි ආයේ නත්තල් වගේ උත්සවයක් දෙකක් එනකොට අලුත් අවුරුද්දක් එනකොට අර ඔක්කොම ටික අර මෙහෙම උඩට ඇවිල්ලා හිටපු මම අර දවස් දෙකේ ගත කරන පිස්සුත් එක්ක පිස්සුනේ ඉතින් ඇත්තට නත්තල් කියන්නේ ලොකු පිස්සුවක් තියෙන්නේ. අවුරුදු කිව්වමත් තියෙන්නේ ඇති දෙයක් නෑ ඔක්කොම පිස්සු තමයි. ඉතින් මේ වෙන්න ඕන දේ වෙන්නේ නෑ. අනිත් ඒවා තමයි ඔක්කොම අලුත් කීකේ කතා කරන්නේ. නේද? අර එක තැනක මම හිටියා කැමරට එන්න කියලා නෑදෑ ගෙදරක නත්තලට. ඉතින් එතන කට්ටිය බොන අය. ඉතින් කට්ටිය බොන තැන මාත් හිටියා. ඉතින් ඒගොල්ලෝ ඔක්කොම වක් කරගෙන හැපි ක්‍රිස්මස් හැපි ක්‍රිස්මස්
චෙස් කියලා විව්වා. මම බැලුවා මොන ජේසුස් වහන්සේ හිටියා නම් මම වගේ එකෙක් නම් කුණුහරුප කියන්නේ වෙන්නේ. බයින්ඩ වෙන්නේ. මොකද්ද මේ කියන්නේ? හැපි ක්‍රිස්මස්. ඒව තමයි අපේ වාර්තා වෙලා තියෙන්නේ. ඔය පුරුදු, ඔය සිතුවිලි, ඔය ආකල්ප, ඕව තුල තමයි අපේ ජීවිත හැඩ ගැහිලා තියෙන්නේ. ඉතින් අපිට හරි ආඩම්බරයක් ඒවා දැක්කම. ඒවට ලං වුණාම අපි නිකන් සෞත්වයිද? අපි නිකන් මොකොත් දන්නේ නැති ගොඩේ බණ්ඩයිලද? අපි නිකන් එහෙමයිද? ඒගොල්ලෝ නිකන් හැපි ක්‍රිස්මස් කියලා චීර්ස් කියන අපි නිකන් බලන් ඉන්න. අපි නිකන් අපි අප්සෙට් එකක් වෙලාද මොකක් හරි? අරගොල්ලෝ නිකන් ඩීසන් නේද? ඒගොල්ලෝ පොස් නේද? පොස් කට්ටිය. අපිට හිතෙනවා නිකන් අපි පොස් නැද්ද එතකොට? අපිත් පොස් වෙන්න ඕන. පොස් වෙන්න නම් මොකද කරන්න ඕන? අපිත් ඒ අසින්දගෙන නිකන් අපිත් ඕකේ කියන්න ඕන අතරේ. හරි වගේ කියන්න ඕන. මට පේන්නේ ඔක්කොම ඔළුවෙන් හිටන් ජීවත් වෙනවා කියලායි. ඉතින් හැමෝටම පොස් අය හැටියට ජීවත් වෙන්න ඕන නම් අර පොස් ගති පෙන්වන්න ඕන. ඒක තමයි අද දින පිස්සුව. තමන්ගේ අනන්‍යතාවය තමා දන්නේ නැහැ තමා කවුද කියලා. මං කවුද කියලා මං දන්නේ නැහැ. මං පොස් වෙන්න යනවා අනිත් අය වගේ. නැත්තම් හරි නෑනේ. සෞතුයිනේ එහෙම පෙන්වන්න නැතුව හරි නෑනේ. මං නික අමුතු එකෙක් කියලා හිතේද? දෙවියන් වහන්සේ මවපු එකා බවට පත් වෙන්න. අනිත්තුම් වෙන්න යන්න එපා. මේ මනස ඇතුලේ සහ හැඟීම් වල ගොඩාක් දේවල් තියෙනවා. අපි අලුත් අවුරුද්දක තීරණයක් අරගෙන අපි දෙවියන් වහන්සේත් එක්ක අඩිය තියන්න බලාපොරොත්තුවක් ඇතිව අපි පියවර ගන්නකොට අර මනස අර හැඟීම් අර දේවල් වලට ඇදෙනවා. අන්න එතකොට මටම සාධාරණයක් කරගන්නවා. සාධාරණීකරණය කරගන්නවා. නිදහසට කරුණු කියා ගන්නවා. මොනවද කියන්නේ? මොනවා කරන්නද ඉතින් මිනිස්සු නාම මෙහෙම තමයි. මොනවා කරන්නද ඉතින් හැමදාම නෑනේ. අනිත් එක මිනිස්සු ඉන්න තැන්වල අපි මිනිස්සුන්ගේ විදියට ඉන්න බෑ. අපි මේ මෙහෙම පල්ලියේ හිතුවට අපි මෙහෙම දෙවියන් වහන්සේ තුල හිතුවට ලෝකේ එහෙම නෑනේ. ඉතින් ඒගොල්ලෝ එහෙම නැති නිසා අපි නිකන් එතකොට අනිත් අතරට ගියාම නිකන් අපි කන්ඩෙම් වෙනවනේ. ඉතින් ඒ හින්දා දෙවියන් වහන්සේට තේරෙනවා මේ සෑම සියලු දේ. තේරෙන නිසා මං අද දවසට විතරක් පොඩි රංගපෑමක් කරගන්නවා. ඇයි? මට බෑනේ. තේරෙනවනේ ඔයගොල්ලන්ට උනත්. හැමෝටම තේරෙනවනේ දැන් මිනිස්සුන්ට අපිට බෑනේ. අන්නේ බැරි නිසා තමයි සුද්ධාත්මයන් වහන්සේව යේසුස් වහන්සේ අප තුලට එව්වේ. කෙනෙක් පල්ලියේ වාඩි වෙලා හිටියට ඒ සුද්ධාත්මයන් වහන්සේට ඉඩ දෙන්නේ නැත්නම් උන්වහන්සේට බෑ උන්වහන්සේගේ රාජ්‍යයේ අස්වැන්නක් කැටියට පළදරන මිනිස්සෙක් කැටියට ඔබ වෙනස් කරන්න. බලාත්කාරයෙන් උන්වහන්සේ කිසිවක් ඔබ තුල කරන්න යන්නේ නැහැ. උන්වහන්සේ ඔබගෙන් ඉල්ලනවා ඉඩ දෙන්න කියලා උන්වහන්සේට. ඔබේ මනසට නෙවෙයි, ඔබේ හැඟීම් වලට නෙවෙයි, ඔබ තුල වසන දේව ආත්මයට ඉඩ දෙන්න ඕන ඔබ. ඔබ උන්වහන්සේගේ ආත්මයට ඉඩ දුන්නොත් පමණයි උන්වහන්සේට ඔබව ගෙන යන්න පුළුවන්කම තියෙන්නේ. පළදරන ආශිර්වාදලත් දෙවියන් වහන්සේට ගෞරවය ගෙන දෙන්න පුළුවන් දරුවෙක් බවට ඔබව ඔසවන්න පුළුවන්කම තියෙන්නේ ඒ සුද්ධාත්මයන්න් වහන්සේට ඔබේ මේ ශරීරය ඇතුලේ ඔබේ මනස තුල ඔබගේ හැඟීම් තුල ඔබගේ ආත්මයට ඉඩ දීමක් ඔබ සුද්ධාත්මයන්න් වහන්සේට කරන විටයි. එසේ නොකරන හැම වෙලාවකම සර්පේල්. ඒක තමයි වෙන්නේ. ඒ හින්දා අපි හැම කෙනෙක්ම සුද්ධාත්මයන්න් වහන්සේට ඉඩ දෙන වසරක් බවට අපි මේ වසර පත් කරගන්න අවශ්‍යයි. දැන් මොනවද මේ රෝම 8 වෙනි පරිච්ඡේදයේ කතා කරන්නේ? කියමුද 14 රෝම 8 වෙනි පරිච්ඡේදයේ 14 වෙනි පදය.
මක්නිසාද දෙවියන් වහන්සේගේ ආත්මයාණන් වහන්සේ විසින් ගෙන යනු ලබන යම් පමණ දෙනෙක් ඇද්ද එපමණ දෙනා දෙවියන් වහන්සේගේ පුත්‍රයෝය. දැන් අපට කියනවා අපි කවුද කියලා. දැන් අපට කියනවා අපි කවුරු කියලාද. අපිව හඳුන්වන්නේ දෙවියන් වහන්සේගේ පුත්‍රයන් කියලයි. දැන් එතකොට අද කිතුණුවට තියෙන අනන්‍යතාවය වෙන්න ඕන මොකද්ද? මම දෙවියන් වහන්සේගේ දරුවෙක්. මම දෙවියන් වහන්සේගේ පවුලට සම්බන්ධ කරගත්ත පුතෙක්. එතකොට මට අනන්‍යතාවයක් තියෙනවා. මම තව කවුරුත් නෙවෙයි, මම දෙවියන් වහන්සේගේ පුතෙක්. මම දෙවියන් වහන්සේගේ දරුවෙක්. ඒක තමයි ඔබට තිබෙන අනන්‍යතාවය යේසුස් වහන්සේව අදාහගත්තා නම්. සුදු යොහාන් 1:12 කියනවා. සුදු යොහාන් 1:12 කියනවා. කියන්න එපා කවුරුත් දන්න කෙනෙක් කියන්න. අතුස්සන්. බොහොම හරි. බොහොම හොඳයි. බොහොම හරි. බොහොම හොඳයි. මොකද්ද කියන්නේ? යම් පමණ දෙනෙක් උන්වහන්සේ පිළිගත්තෝද උන්වහන්සේගේ නාමය කෙරෙහි අදාහගත්තෝද ඒ අයට දෙවියන් වහන්සේගේ දරුවන් වීමේ වරම දීලා තියෙනවා කියලා කියනවා. දැන් කවුද දෙවියන් වහන්සේගේ දරුවන් බවට පත් වෙන්නේ? හැම කෙනෙක්ම නෙවෙයි. අපි දෙවියන් වහන්සේගේ දරුකම අපි ලබාගත යුතුයි දැන්. ඇයි අපි දේව දරුකම නැති කරගත්ත සෙනගක්? දෙවියන් වහන්සේ හැම මිනිස්සෙකුම මවා තිබුණට මිනිස්ය දෙවියන් වහන්සේගේ මැවිල්ල වන නමුත් දෙවියන් වහන්සේගේ දරුවන් බවට පත් වෙලා නැහැ. මිනිස්ය දේව සම්බන්ධතාවය නැති කර ගැනීම සමග දේව දරුකම නැති කරගෙන තියෙනවා. යේසුස් වහන්සේව පොළොවට එව්වේ සුදු යොහන් කියන විදියට යම් පමණ දෙනෙක් උන්වහන්සේව පිළිගෙන අදාහ ගන්නවද අන්න ඒ අයට අර දේව පවුලේ දරුකම අමතරව ලබා ගන්න පුළුවන්කම තියෙනවා. එතකොට අපට දෙවියන් වහන්සේගේ පවුලේ දරුවෙක් බවට පත්විය හැකි කෙනෙක් යේසුස් වහන්සේව තමන්ගේ පුද්ගලික ජීවිතේ ගැලවුම්කරු හැටියට පිළිගෙන අදහ නොගෙන සිටිනවා නම් ඔබ දෙවියන් වහන්සේගේ පවුලට අයිති නැත. ඔබ කොහොමද දෙවියන් වහන්සේගේ පවුලට අයිති වෙන්න යන්නේ? ඔබගේ පුද්ගලික තීරණයක් ඒක. ඔබ පුද්ගලික කැමැත්ත පාවිච්චි කරන්න ඕන ස්වාමින් වහන්සේ ඔබ වෙනුවෙන් කළ පූජාවට. ඔබ උන්වහන්සේව පිළිගෙන උන්වහන්සේ ඔබ උදෙසා කළ පූජාව පිළිගෙන උන්වහන්සේ ඔබට ප්‍රේම කරන තැනන් වහන්සේ බව පිළිගෙන අදහගන්නේ නම් පමණයි ඔබට දෙවියන් වහන්සේගේ පුත්‍රයෙක් පවුලට උපදින කෙනෙක් බවට පත්වෙන්න පුළුවන්කම තියෙන්නේ. දැන් මම විශ්වාස කරනවා මෙතන සිටින්නේ ඒ පුත්‍රකමට ඇතුළු වුණු අය. කෙනෙක් ඇතුල් වී නැතිනම් ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍රකමට ඇතුල් වෙන්නම ඕන. ඒ තුල තමයි ඔබට ගමන් කරන්න පුළුවන්කම තියෙන්නේ. දැන් එතකොට දේව දරුකම ලැබුවා කියන මේ අපි අපේ අනන්‍යතාවය තේරුම් ගමු. මම කවුද? මම දෙවියන් වහන්සේගේ පවුලට ඉපදුණු කෙනෙක්. දෙවියන් වහන්සේ කැමති වුණා යේසුස් වහන්සේව පූජා වෙන්න සලස්වලා අපව දෙවියන් වහන්සේගේ පවුලට දරුවෙක් හැටියට බාර ගන්න උන්වහන්සේ කැමති වුණා. අර නාස්තිකාර පුත්‍රයාගේ උපමාව කියන්නේත් ඒකයි. උන්වහන්සේ කැමති වුණා මාව දරුවෙක් හැටියට බාර ගන්න යලිත්. එතකොට ඔබට තියෙන්න ඕන මේ මනසේ අනන්‍යතාවය තමයි මම දෙවියන් වහන්සේගේ දරුවෙක්. මම දෙවියන් වහන්සේගේ දරුවෙක්. එතකොට මන් තුල මගේ මනසට මං කියන්න ඕන මම දෙවියන් වහන්සේට අයිති දෙවියන් වහන්සේගේ දරුවෙක්.
මම විශ්වාස කරන්න ඕන මට මගේ සිතුවිලි වලට මම විශ්වාස කිරීමට අන කරන්න ඕන මම දෙවියන් වහන්සේගේ දරුවෙක් කියලා. දෙවියන් වහන්සේගේ පවුලේ ඉන්න කෙනෙක් මං කියලා මට කියා ගන්න ඕන. දැන් ඔබට ඒ පිළිබඳව සැකයක් තිබෙනවා නම් ඔබට ඉදිරියට යන්න අමාරුයි. ඔබට තියෙන්න ඕන පැහැදිලි ඇදහිල්ලක්. මම දෙවියන් වහන්සේගේ දරුවෙක්. උන්වහන්සේ මට ප්‍රේම කරනවා. උන්වහන්සේ මං ගැන සැලසුම් කර තිබෙන මගේ ස්වර්ගීය තාත්තගේ දරුවෙක් බවට මම පත් වී තිබෙනවා කියන බලාපොරොත්තුව ඇදහිල්ල ඔබගේ මනස ඇතුලේ ඔබගේ මුළු ජීවිතය ඇතුලේ පිරී තිබෙන්න ඕන. අන්න එහෙම අය ආත්මයාණන් වහන්සේ විසින් ගෙන යනු ලබන අයලු. ඒකනේ මේ 14 වෙනි පදේ කියන්නේ. ආත්මයාණන් වහන්සේ විසින් ගෙන යනු ලබන යම් පමණ දෙනෙක් ඇද්ද එපමණ දෙනා දෙවියන් වහන්සේගේ දරුවෝ. දැන් අපේ පුතා බල්ලන්ට බයයි. පුතා විතරක් නෙමෙයි මාත් බයයි. හැබැයි දැන් මං වැඩිහිටියෙක් නිසා මම සමහර දේවල් බල්ලා ගැන තේරුම් ගන්න තියෙන නිසා මම බල්ලට බය නැතිකම පෙන්නනවා. දැන් එයා මාත් එක්ක යනකොට එයා නිතරම කියන දෙයක් තමයි බල්ලෙක් ඈත දැක්කොත් තාත්තා හොමින්න. තාත්තා හොමින්න. ඇයි? එයාට මොකද්ද තියෙන සුරක්ෂිතකම? තාත්තා මාත් එක්ක ඉන්නවා නම් මම බල්ලට බය වෙන්නේ නැහැ. ඒ කියන්නේ තාත්තා මාත් එක්ක යනවා දැන්. ඔබ දන්නවද? ඔබගේ ස්වර්ගීය තාත්තා විසින් ගෙන යන ලබන කෙනෙක් ඔබ. ඔබට ඒක තේරෙන්නේ නැත්නම් ඔබට ක්‍රිස්තියානි ජීවිතේ යන්න බෑ. ඔබ බය වෙනවා. ඔබ ඇද වැටෙනවා. ඔබ අමාරුකමටපත් වෙනවා. ඔබ කලකිරෙනවා. ඔබට තවත් එක අවුරුද්දක් විතරයි මේ අවුරුද්ද. සාමාන්‍ය දෙයක් ඔබට දැන් ඉතින් හැමදේම. නමුත් බයිබලයේ කියන්නේ ආත්මයාණන් වහන්සේ විසින් මෙහෙවනු ලබන, ගෙන යනු ලබන යම් පමණ දෙනෙක් ඇද්ද? ඒ අය දරුවලු. එනිසා මගේ දරුවට බයක් නැහැ තාත්තත් එක්ක යනවා නම්. ඇයි? ඔහුට විශ්වාසයක් තියෙනවා මගේ තාත්තා මාත් එක්ක ඉන්නවා. එනිසා මම ළඟින් යනවා. එනිසා මම බය වෙන්නේ නැහැ. ඔබගේ මෙතනට ඔබ කියන්න ඕන මම දෙවියන් වහන්සේගේ දරුවෙක්. මට මඟ පෙන්වලා මාව අවශ්‍ය කරන තැනින් අරගෙන ගිහිල්ලා මට උදව් කරන්නේ මාව බලාගන්නේ ඒ තැනන් වහන්සේ. ඒ සහතිකය ඔබ තුල නැත්තම් ඒ අදහස ඔබ තුල නැත්තම් ඔබ හැම වෙලාවෙම තනි කියනවා, අසරණයි කියනවා, වැඩක් නැහැ කියනවා, හැමදාම මෙහෙම තමයි කියනවා, මගේ හැටියෝම තමයි කියනවා, මට ඉස්සරහට එන්න බෑ කියනවා, මං ඉතින් මේ විදියට තමයි යන්නේ කියනවා. හැමදාම අර පරණ රෙකෝඩ් එක ගගා ඉන්නවා, ඉදිරියක් නැහැ. එනිසා මෙතන කියනවා ආත්මයාණන් වහන්සේ විසින් ගෙන යනු ලබන යම් පමණ දෙනෙක් ඇද්ද එපමණ දෙනා දෙවියන් වහන්සේගේ පුත්‍රයන්. යොහන් 14 වෙනි පරිච්ඡේදයේ 16-17 පදවල යේසුස් වහන්සේ කිව්වේ යොහන් 14 වෙනි පරිච්ඡේදයේ 16-17 පදවල යේසුස් වහන්සේ කියනවා මම යනවා. මම ගිහිල්ලා ඔබට සැනසිලිකාරයෙක් එවනවා, සහායදායකයෙක් එවනවා. කාගෙනද මේ කියන්නේ? ශුද්ධාත්මයන් වහන්සේ ගැන. මොනවද ශුද්ධාත්මයන් වහන්සේ ගැන කියන්නේ? 14-16-17 පද. මම පියාණන් වහන්සේගෙන් ඉල්ලන්නෙමි. එවිට උන්වහන්සේ නුඹලා සමග සදාකල්ම සිටින පිණිස වෙන සැනසිලිකාරයෙකු නුඹලාට දෙනසේක. ඒ සැනසිලිකාරයානෝ සත්‍යතාවයේ ආත්මයාණන් වහන්සේය. උන්වහන්සේව පිළිගන්ට ලෝකයාට බැරිය. මග්නිසාද ලෝකයා උන්වහන්සේව දකින්නේවත් අඳුනන්නේවත් නැත. නුඹලා උන්වහන්සේව අඳුනන්නහුය. මග්නිසාද උන්වහන්සේ නුඹලා සමග නැවතී සිටිනසේක. නුඹලා තුලෙහි සිටිනසේක. ආමේන්. දැන් මොකද්ද කියන්නේ? ශුද්ධාත්මයන් වහන්සේව සහායදායකයන්ව සැනසිලිකාරය කියලා කියනවා. ශුද්ධාත්මයන් වහන්සේව අපට එවලා තිබෙනවා. උන්වහන්සේ අප තුල සිටිනවා, අප සමග සිටිනවා. යේසුස් වහන්සේව අදහාගත්
දේව පවුලට ඉපදුණු හැම කෙනෙක් තුළම ශුද්ධාත්මයණන් වහන්සේ වාසය කරනවා. ඒක තමයි ඔබගේ වැටුණු මනසට උගන්වන්න ඕන දේ. ඔබේ වැටුණු මනසට ඔබ කියන්න ඕන ශුද්ධාත්මයණන් වහන්සේ මන් තුළ ඉන්නවා. වැටුණු පරණ සිතුවිලි මට මගේ අතීතයේ දේවල් කියනවා. ගිය අවුරුද්දේ දේවල් ගැන මතක් කරනවා. ඒවට මාව ආයේ අදිනවා. මම මගේ සිතුවිලි වලට කියන්න ඕන මම දෙවියන් වහන්සේගේ පුත්‍රයෙක්. උන්වහන්සේගේ ආත්මය මා තුළ තිබෙනවා. උන්වහන්සේ සදාකල් මා තුළ නැවසී සිටිනවා. උන්වහන්සේ කවදාවත් මාව අනාථ වරින්නේ නැහැ කියලා තියෙනවා. මගේ වැටුණු සිතුවිලි වලට මම කියන්න ඕනේ දෙවියන් වහන්සේගේ සිතුවිලි. දෙවියන් වහන්සේගේ විග්‍රහය අපි ගැන. දෙවියන් වහන්සේගේ අදහස අපි ගැන. උඹ දේව පුත්‍රයෙක්. උඹ මගේ පවුලට මම උඹව සම්බන්ධ කරගත්තා දැන්. ඒක මම මගේ අර වැටුණු සිතුවිලි වලට හැඟීම් වලට කියන්න ඕනේ. ඒ වැටුණු සිතුවිලි හැඟීම් හැම වෙලාවෙම කියන්නේ අර පරණ වේවල්. උඹ මෙහෙමයි. හරි මෙහෙමයි. අපි මේ විදිහට තමයි වුනේ. ඒක මේවයි ඔක වෙනස් කරන්න බෑ කවදාවත්. ඔබ දන්නවද ඔබේ අතීතය ඔබට වෙනස් කරන්න බෑ. හැබැයි දෙවියන් වහන්සේ ඔබේ අතීතය අමතක කරලා තියෙන්නේ. සමාව දුන්න කියන්නේ ඒකයි. උන්වහන්සේ පව්කමාව දුන්න කියන්නේ උන්වහන්සේ අපේ අතීතය අමතක කරා. ඔබට බෑ ඔබේ අතීතය අමතක කරන්න. ඔබේ අතීතයත් එක්ක ඔබ හොල්මන් කරනවා තාමත්. ඔබේ අතීතය ඔබ හොල්මන් කරනවා තාමත්. ඒ හින්දා ඔබට අනාගතයක් නැහැ. අනාගතයක් කරා ගමන් කරන්න නම් මේ වර්තමානයේ තුල ඔබේ අතීතය උන්වහන්සේ කමා කරලා අවසන් බව ඔබ ඒත්තු ගන්න අවශ්‍යයි. ඔබ ඔබටම කියන්න අවශ්‍යයි මම දෙවියන් වහන්සේගේ පවුලට ඉපදුණු දරුවෙක්. දැන් මම බය වෙන්නේ නැහැ. මට පුළුවන් අබ්බා පියාණනි කියලා උන්වහන්සේට කතා කරන්න. ඇයි? මං ඒ පුත්‍රකම ලබාගත් පවුලට අයිති කෙනෙක් වෙලා ඉවරයි. ඔබ වැටුණු සිතුවිලි වලට ඔබගේ වැටුණු හැඟීම් වලට අතීතයේ ඔබව පීඩාවට පත් කරන දේවල් වලට ඔබ උගන්වන්න අවශ්‍යයි. මම දෙවියන් වහන්සේගේ දරුවෙක්. මම පාපයට අයිති කෙනෙක් නෙවෙයි. මම ඒ වහල්කමට අයිති කෙනෙක් නෙවෙයි. මම දෙවියන් වහන්සේගේ ආත්මයන්න් වහන්සේ තුල ජීවත් වෙන කෙනෙක්. ඔබ වහන්සේ මන් තුල ඉන්නවා. මම ඒක විශ්වාස කරනවා. අන්න අපි අපිට උගන්වන්න ඕන. ඒ නිසා අපි හැම කෙනෙක්ම අපි තේරුම් ගම්මු අපට පුළුවන් අපේ ඕනෑම අවස්ථාවකදී පියාණනි කියලා උන්වහන්සේව අමතන්න. ඒ යම් පමණ දෙනෙක් උන්වහන්සේව පිළිගෙන අදහගෙන ශුද්ධාත්මයන්න් වහන්සේට ඉඩ දෙන වාසය කරන ජීවිතයක් ගෙනෙන අයට පියාණනි තාත්තේ කියලා කතා කරන්න පුළුවන් දෙවියන් වහන්සේට. ඒ තරම් සම්බන්ධතාවයකට උන්වහන්සේ අපිව අරගෙන තියෙනවා. ඒ නිසා අපිට කියනවා මේ පරිච්ඡේදයේ 15 වෙනි පදයට යනකොට දැන් අපි අර බය උපදවන ආත්මය නෙවෙයිලු. දැන් අපට තියෙන්නේ පුත්‍රකමේ ආත්මයක්ලු. වහල්කමේ ආත්මය අපට බය ඇති කරනවා. පුත්‍රකමේ ආත්මය අපිව ඉදිරියට නිර්භීතව බලාපොරොත්තුවකින් ගමන් කරන්න ඉඩ සලස්වනවා. අපිට බොහෝ වෙලාවට තියෙන්නේ වහල් මනසක්. අපිට ගොඩක් වෙලාවට අපි පුත්‍රකමේ මනසෙන් ජීවත් වෙන්න උත්සාහ කරන්නේ. අපි හැම වෙලාවෙම අතීතයට වහලෙක් ලෙස ජීවත් වෙන්න බලනවා. අපි හැමදාම අතීතයේ සිරකරුවෙක් ලෙස කල්පනා කරගෙන ඉන්නේ. ඉතින් අපිට හැම වෙලාවෙම හෙට දවස ගැන තියෙන්නේ බයක්, චකිතයක්, ලැජ්ජාවක්. අපිට ඉදිරියක් නැහැ කියලා අපි කල්පනා කරනවා. අපි පාලනය වෙන්නේ අර අතීතයේ බයගෙන දුන්නා වූ බය උපදවන පාපයේ වහල්කමේ ආත්මයෙන් තමයි අපි මනසෙන් තමයි අපි පිරීලා ඉන්නේ. අපි ශරීර කූඩුව ගෙනල්ලා පල්ලිය දිනනවා. අපි ආයෙ එළියට යන්නේ අර ආත්මෙන්මයි. හැබැයි අපිට කියනවා මොකද්ද? දැන් අපි අනන්‍යතාවය ගැන කියනවා. මොකද්ද මගේ අනන්‍යතාවය? මගේ අනන්‍යතාවය තමයි මම වහලෙක් නෙවෙයි. මං ඒ තාත්තගේ ගෙදර දරුවෙක්.
තාත්තගේ ගෙදර දරුවයි තාත්තගේ ගෙදර වැඩකාරකමට ඉන්න කෙනෙක් අතර වෙනසක් තියෙනවා. තාත්තගේ ගෙදර වැඩකාරයා තමයි වහල්ලු කියලා කියන්නේ. වහල්ලුන්ව තමයි වැඩකාරකමට තැබුවේ. එතකොට යම්කිසි ස්වාමියෙකුගේ යම්කිසි ප්‍රධානියෙකුගේ ගෙදර වැඩකාරකමට කෙනෙක් හිටියොත් ඔහු ජීවත් වෙන්නේ බයෙන්. නේද? අර වැඩ කරලා ඉවර නොමැත දෙවිඳුනේ දෙවියනේ දැන් හරියද? මොකටද බඩු කැඩුනොත් පඩියෙන් අඩු කරනවා. හරි නේද? ඉතින් හැම වෙලාවෙම බයෙන් ඉන්නේ. කෑම ටිකක් කන්නේ බයෙන්. කෑම ටිකක් කනකොට කල්පනා කරනවා මං වැඩියෙන් කෑම කියලා හිතයිද? ඊළඟට වැඩක් කර කර ඉන්නකොට මොන හරි දෙයක් වරදීද? ඒක මට බාධාවක්, ඒක මට ප්‍රශ්නයක්. දැන් හැම වෙලාවෙම මේ වැඩකාරකමේ වහල්කමේ తত্ত্বය වැඩකාරයෙකුට තියෙන්නේ එවැනි බයක්, සැකයක්. දෙයක් ගන්න බයයි. ඇයි? ඒක මට අයිති නෑ. නමුත් දරුවා කොහොමද තමන්ගේ? ඒ ස්වාමියාගේ ගෙදර දරුවා එයා කන්න බය නෑ. අපේ ගෙදර එහෙම තමයි. අපේ නෝනට කෑම හංගන්න තැනක් නෑ දැන්. ඉතින් ඒක වෙලාවකට මට ඇහෙනවා සමහර දේවල් අපේ රෙදි දාන කබඩ් එකේ ඇතුලේ තියෙනවා. මම ඉතින් සමහර ලාට ඇරියම ඇඳුම් ගන්න වෙන කෑම වර්ග තියෙනවා ඒක අස්සේ. ඇයි දරුවන්ට පුළුවන්කම තියෙනවා ඕන දෙයක් ඇරලා අස්සට ගිහිල්ලා ඕන දෙයක් ගන්න. ඔවුන්ට ඒ පිළිබඳ බයක් නැහැ. ඔවුන්ම කියනවා අපේ අම්මා හංගන දැන් මම දැක්කා. මම දන්නවා කියලා දන්නවා දැන් දන්නවා. ඇයි හැම වෙලාවෙම දරුවා කියන කෙනාට අනන්‍යතාවයක් තියෙනවා තමන්ගේ නිවසේ. හැබැයි වහල්ලු කියන අයට, වැඩකාරයෝ කියන අයට එහෙම අධිපත්‍යයක් නැහැ. බයෙන් ජීවත් වෙන්නේ, සැකයෙන් ජීවත් වෙන්නේ, සතුටු කරන්න බලාගෙන තමයි ජීවත් වෙන්නේ. නමුත් අපි දෙවියන් වහන්සේගේ ආත්මයන්න් වහන්සේ විසින් ගෙන යනු ලබන අය දරුවෝ. අපි දරුවෝ කියන අනන්‍යතාවය අපි තේරුම් ගත්තොත් අපිට නිර්භීතකමක් තියෙනවා මගේ තාත්තා ගාව කොයි වගේ තැනක්ද මට තියෙන්නේ කියලා. මගේ තාත්තා කොයි විදිහටද මං ගැන හිතාගෙන ඉන්නේ කියලා මං දන්නවා. ඒ නිසා මොන දේ වුණත් මට බයක් නැහැ. හේතුව මට අනන්‍යතාවයක් තියෙනවා මගේ නිවස ඇතුලේ. නිවස ඇතුලේ මට අනන්‍යතාවයක් තියෙනකොට වැරදෙන්න බය නැහැ. තීරණ ගන්න බය නැහැ. ඇයි? නිවස ඇතුලේ අනන්‍යතාවයක් ගොඩනැගිලායි තියෙන්නේ. ඔබ දෙවියන් වහන්සේගේ නිවසේ පවුලේ අනන්‍යතාවය ගොඩනගා ගත්ත කෙනෙක්ද? මම උන්වහන්සේගේ දරුවෙක්. අපි ගෙදර සමහර දේවල් වලට අම්මගෙන් අවසර නැතුව යනකොට අපි පුතා කරන්නේ මොකද්ද? නිමිෂ තාත්තා ගාවට ඇවිල්ලා පොඩි ටෝක් එකක් දානවා. ඒක දානකොටම මම දන්නවා ෂුවර් එකට අම්මා එපා කියන්නේ ඇති. මොකක්ද එයාගේ සිත් තුළ ඇති වෙන්නේ? මගේ තාත්තා ගාවට ගිහිල්ලා කිව්වොත් මේකට මට chance එකක් ගන්න පුළුවන්. මේ නපුරු තාත්තා, මේ පාපිෂ්ඨ ශරීරයක් තියෙන තාත්තා එහෙම තාත්තා ගැන එහෙම හිතන්න පුළුවන් නම් ස්වර්ගීක තාත්තා ගැන ඊට වඩා අපිට හිතන්න පුළුවන්. ඇයි උන්වහන්සේ ඊට වඩා ප්‍රේමවන්තයි. උන්වහන්සේ සර්ව සම්පූර්ණයි. උන්වහන්සේ අපේ අභ්‍යන්තරය හරි විදියටම අනිත් අයට වඩා දන්නවා. ආමේන්. අන්න එහෙම ස්වර්ගීක තාත්තා කෙනෙක්ගේ දරුවෙක් වෙන්න තමයි දෙවියන් වහන්සේ අපිව කැඳවලා තියෙන්නේ. එවැනි අනන්‍යතාවයක් තමයි දෙවියන් වහන්සේ අපට දීලා තියෙන්නේ. අන්න ඒක තේරුම් ගන්න පුළුවන් නම් මගේ මේ සිතුවිලි තුල මං ගමන් කරන්න මේ අවුරුද්දේ ජයග්‍රාහී කෙනෙක් හැටියටයි. එනිසා මට බය උපදවන්නේ නැහැ. මොකද මම පුත්‍රකමේ ආත්මය ලබාගෙන තියෙන කෙනෙක්.
ආමෙන්. ඒ නිසා ඔබේ අතීතයට බය වෙන්න එපා. ඔබ ජීවිතේ වහල් කරගෙන ආපු දෙයට බය වෙන්න එපා. ඔබව යට කරගෙන ගිය ඒ වේදනාවට බය වෙන්න එපා. ඒවා හැම දෙයක්ම යේසුස් වහන්සේගේ නාමයෙන් යේසුස් වහන්සේගේ ලේවලට යටත්ව තිබෙනවා. උන්වහන්සේ අපිව බාරගෙන අවසන් උන්වහන්සේගේ පුතෙක් කියලා. දැන් ඔබේ මනසට වැටුණු මනසට කියන්න මම පුතෙක් උන්වහන්සේගේ. කවුරුත් කියන දේ දිහා බලන්න එපා. කවුරුත් කතා කරන දේ ගැන බලන්න එපා. දෙවියන් වහන්සේ කතා කරන දේ දිහා විතරක් බලන්න. දෙවියන් වහන්සේගේ වචනේ ඔබ ගැන කියලා තියෙන දේ ගැන විතරක් හිතන්න. අනිත් අය ඔබ විස්තර කරන ආකාරයට ඔබ නටන්න හදන්න එපා. ඔබ විස්තර කරන්නේ අනිත් අය නෙවෙයි. ඔබ විස්තර කරන්නේ ඔබේ දෙවියන් වහන්සේ. උන්වහන්සේ කියනවා ඔබ මගේ පුතෙක්. මගේ සිතුවිලි වලට කියන්න. මාව ඇදගෙන යන දේවල් වලට කියන්න මං උන්වහන්සේගේ පුතෙක්. මං උන්වහන්සේගේ දරුවෙක්. උන්වහන්සේ මට ඉන්නවා. මං බය වෙන්නේ නැහැ. මං ජය ගන්නවා. මං බය වෙන්නේ නැහැ. මං ඉදිරියට යනවා. මං නතර වෙන්නේ නැහැ. මං ඒ තාත්තත් එක්කම ජීවිතේ ගමන් කරනවා. මොකද හේතුව මං තනියෙන් යන ගමනක් නෙවෙයි. උන්වහන්සේ මාව අරන් යන ගමනක් තියෙන්නේ. ඒකයි මෙතන කියන්නේ විදියට. ඊළඟට 16 වෙනි පදයට යනකොට කියනවා 14 15 16. අපි 16 වෙනි පදයට යනකොට කියනවා අපි දෙවියන් වහන්සේගේ දරුවෝ යයි ආත්මයන්න් වහන්සේම අපේ ආත්මය එක්ක සාක්ෂි දෙනසේක. ආත්මයාණන් වහන්සේ තව දෙයක් කරනවලු. මොනවද මේ කරන්නේ? උන්වහන්සේම මන් තුල සාක්ෂි දෙනවලු උඹ මගේ පුතෙක්. සුද්ධාත්මයාණන් වහන්සේම මගේ ආත්මය තුල සාක්ෂි දෙනවලු, සාතික කරනවලු උඹ මගේ පුතෙක්. උඹ මගේ පුතෙක්. උඹ දෙවියන් වහන්සේට අයිති කෙනෙක්. ඔබ සුද්ධාත්මයන් වහන්සේ ගැන උනන්දු වෙන එක කොච්චර වැදගත්ද? ඔබට ඔබේ සිතුවිලි කියනවා උඹ වැඩක් නෑ, උඹ තාමත් අතීතේ ඉන්න කෙනෙක්, උඹට තාමත් බෑ, උඹ තාමත් ඒ වහල්කම් වල යනවා. අපිට එහෙම කියනකොට අපේ මනස, වැටුණු මනස, අපේ වැටුණු හැඟීම් අපිට කියනවලු මට දැන් බෑ, මං හරියන්නේ නෑ කියලා. මට මගේ හැඟීම් කියනකොට, මනස කියනකොට මගේ ආත්මය තව එකක් කියනවලු. පරිස්සමෙන් තේරුම් ගන්න. සුද්ධාත්මයන් වහන්සේ මගේ ආත්මය තුල කියනවලු, මගේ අභ්‍යන්තරය තුල කියනවලු උඹ මගේ පුතෙක්, උඹ පියාණන් වහන්සේට අයිති කෙනෙක්. ආමෙන්. දැන් එහෙනම් ඔබේ මනස නෙවෙයි ඔබ සැලකිලිමත් වෙන්න ඕන දේ. ඔබේ සිතුවිලි නෙවෙයි ඔබ සැලකිලිමත් වෙන්න ඕන දේ. ඔබේ හැඟීම් ගැන නෙවෙයි ඔබ උනන්දු වෙන්න ඕන දේ. දැන් ඔබ උනන්දු වෙන්න ඕන දේ තමයි ඔබේ ආත්මය. මොනවද ඔබට කතා කරන්නේ? ඔබගේ ආත්මයන්න් වහන්සේ තුල ඔබේ මනසට උගන්වන්න. ඔබේ මනසට කියන්න උඹ දන්නවද උඹ පව්කාරයෙක්. නමුත් උඹ යේසුස් වහන්සේට යටයි දැන්. ඔබේ හැඟීම් වලට කියන්න ඔය අතීත වේදනාව මම ඔබට කියනවා උඹ පරාජිතයි. යේසුස් වහන්සේගේ ආත්මය මා තුලයි. ඒ නිසා මගේ ආත්මය, මගේ සිතුවිලිත්, මගේ හැඟීනුත් පසාරු කරගෙන ගමන් කරන්න උන්වහන්සේට පුළුවන්කම දීලා උන්වහන්සේ මට බලය දී තිබෙනවා කියලා. ආමෙන්. එහෙම කරන්නේ නැතුව අපි හැම වෙලාවෙම වෙන්නේ මොකද්ද? පල්ලියට ආපුව නමස්කාර කරනවා, වචනේ උගන්වනකොට ඉගෙන ගන්නවා, ඊට පස්සේ අපි ආය සිතුවිලි වලට යනවා. අපි පරණ හැඟීම් වලින් පාලනය. මං කවදාවත් එහෙම නෑ, මට බැදෙනසිකොට මං කරන්නේ නෑ. බලය මම එහෙම මගේ සිතුවිලි වලුනේ හැඟීම් වලුනේ පාලනය වෙනවා. සුද්ධාත්මයන් වහන්සේ නේ වෙනවා. ඔබ සුද්ධාත්මයන් වහන්සේට ඉඩ දෙනකොට ඔබේ මනස, ඔබේ සිතුවිලි කඩාගෙන ඔබට ජයග්‍රාහී කෙනෙක් හැටියට නැගිටින්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා ඔබේ ආත්මය, ඔබ සුද්ධාත්මයන් වහන්සේට ඔබගේ අභ්‍යන්තරේ හරි විදිහට ඉඩ දෙන්න. මේ 8 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයට යනකොට බලන්න පළවෙනි පදේ කියනවා එහෙයින් ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුළ සිටින්නන්ට දැන් දඬුවමට පත් කිරීමක් නැත. පළවෙනි පදේ දෙවෙනි පදේ
මක්නිසාද ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුළ වූ ජීවනදායක ආත්මයන්න් වහන්සේගේ ව්‍යවස්ථාව පාපයේද මරණයේද ව්‍යවස්ථාවෙන් මා නිදහස් කළාය. දැන් තවත් දෙයක් කියනවා ආත්මයන්න් වහන්සේ ගැන. මොනවද කියන්නේ? අපිට කියනවා අපි දැන් ව්‍යවස්ථාව යටතේ නෙවෙයිලු ඉන්නේ. දැන් ව්‍යවස්ථාව මොනවද කළේ මෙච්චර කාලයක්? ව්‍යවස්ථාව දුන්නේ බයිබලයේ කියනවා අපට පාපය පෙන්නලා දෙන්න. ව්‍යවස්ථාව හැම වෙලාවෙම අපට පෙන්නවා මේක තමයි පාපය. ඔබ අහවල් දේ කරනවද? පොඩක් ඉන්න මේකෙන් බලන්න. ඒක පාපයයි. ඔබ මේ විදියට නමස්කාර කරනවද? ඒක පාපයයි. මේක කියනවා ඔබගේ එකම දෙවියන් වහන්සේ උන්වහන්සේ කියලා. පාපයයි. හැම වෙලාවෙම ව්‍යවස්ථාව කළේ මොකද්ද? අපට පාපය පෙන්වා දුන්නා. ව්‍යවස්ථාව අපිව පාපෙන් නිදහස් කළේ නෑ. ව්‍යවස්ථාව කළේ අපිට පාපය පෙන්නලා දීමයි. නමුත් ව්‍යවස්ථාව අපට පාපය පෙන්නලා දෙන විට අපට බයිබලයේ කියන්නේ මොකද්ද? සුද්ධාත්මයන්න් වහන්සේ තමයි අපිව ඒකෙන් නිදහස් කරන තැනන් වහන්සේ කියලා. එතකොට අපිට පෙන්නලා දෙයි. අපිට පෙනෙයි. මම මෙහෙමයි. මම මේ විදියයි. මම තාමත් අරමයි. ඒක මට පෙනෙයි. හැබැයි ඒකෙන් ඔබව නිදහස් කරන්නේ ඔබ තුල ඉන්න සුද්ධාත්මයන්න් වහන්සේයි. ඒ නිසා ඔබගේ ජීවිතේ ඔබව ජයග්‍රහණයෙන් නිදහස් කරලා ඔසවා තබන්න පුළුවන්කම තියෙන්නේ සුද්ධාත්මයන්න් වහන්සේටයි. එතකොට බලන්න කිතුණුවෙක් මොනතරම් වැදගත්ද සුද්ධාත්මයන්න් වහන්සේ තුල ජීවත් වෙනවයි කියන එක ගැන උනන්දු වෙන එක. ඒ ගැන උනන්දු වෙන්නේ නැති කෙනෙකුට ක්‍රිස්තියානි ජීවිතයක් කිතුණුවෙක් හැටියට ගෙනියන්න බැරි වෙනවා. ඒක මහා බරක් වගේ හරි කරදරයක් වගේ අපිට සාමාන්‍යයෙන් අපිට හරි ඉන්න බෑ අපිට මේ හරි ඔබ ජීවත් වෙන්න ඕනේ සුද්ධාත්මයන්න් වහන්සේ තුලින්. දැන් අපි මේකේ 6 වෙනි පදයට යන්. 5 වෙනි පදේ සහ 6 වෙනි පදය. මොකද්ද 5 වෙනි පදේ සහ 6 වෙනි පදේ කියන්නේ? මක්නිසාද මානසික ලෙස සිටින්නෝ මානසික දේවලටද ආත්මික ලෙස සිටින්නෝ ආත්මික දේවලටද ඇලුම් වෙති. මාංශයේ ඇල්ම මරණය, නමුත් ආත්මයේ ඇල්ම ජීවනය හා සමාදානය. දැන් පොඩ්ඩක් ඉන්න. ඊට පරිස්සමෙන් තේරුම් ගන්න දැන් මේක. ආත්මයන්න් වහන්සේ තුල ජීවත් වීම අවශ්‍යයි කිතුණු ජීවිතය ගෙන යන්න. දැන් මගේ මුළු සිතින් මම ප්‍රිය කරන දේ මට සිතුවිලික් තියෙනවා, මනසක්, මට හැඟීම් තියෙනවා. අපි කරන්නේ මොනවද? හිතෙන දේ කරනවා, හැඟෙන දේ කරනවා. ඒ සිතෙන දේ වැටුණු දේවල්, වැටුණු මනසක් අපිට තියෙන්නේ. අපිට හැඟෙන දේවල්, වැටුණු හැඟීම් අපිට තියෙන්නේ. ඉතින් අපි යේසුස් වහන්සේව අදහගන්න පෙරත් ඔය වැටුණු සිතුවිලි වලට තමයි අපි ඇලුම් කරේ, ඒවට තමයි අපි ඉඩ දුන්නේ. ඒ වැටුණු හැඟීම් වලට තමයි අපි ඉඩ දුන්නේ, ඒ වැටුණු හැඟීම් වල තමයි අපි ඇලි ගැලි ජීවත් වුනේ. අපි යේසුස් වහන්සේව ජීවිතයට පිළිගත්තම, උන්වහන්සේව අදහගත්තම අපි ආත්මික සම්බන්ධයක් දෙවියන් වහන්සේ සමග ඇති වෙන්නේ. බලන්න ඒක අපේ ජීවිතේ ලබා ගන්නකොට අපි මොනතරම් සතුටක් ලබනවද? කෙනෙක් ගැලවීමේ අත්දැකීමට ඇතුල් වෙනකොට ඔබ කල්පනා කරලා බලන්න ඔබ තුල දෙවියන් වහන්සේ කෙරෙහි මොනතරම් පිපාසයක්, උනන්දුවක්, උද්‍යෝගයක් හටගත්තද? ඒ තමයි ආත්මයේ ඇල්ම පටන් ගත්ත විදිය. හැබැයි අර වැටුණු මනස සහ හැඟීම් වල ඇල්ම තව දෙයක්. දැන් ඔබ යේසුස් වහන්සේව ජීවිතයට පිළිගෙන සුද්ධාත්මයන් වහන්සේට ඉඩ දෙන මිනිසෙක් හැටියට ජීවත් වෙද්දී ඔබ ඇලුම් කරන්නේ කොයි පැත්තද? ඒ ඇලුම් කරන පැත්ත ඔබේ ජීවිතේ ප්‍රගුණ වෙනවා. ආයි කියවන්න 5-6.
පහ හය පද දෙක. මක්නිසාද මානසික ලෙස සිටින්නෝ මානසික දේවලටද ආත්මික ලෙස සිටින්නෝ ආත්මික දේවලටද ඇලුම් වෙති. ඉන්න. මොනවද කියන්නේ? මානසික ලෙස සිටින්නෝ මානසික දේවලට ඇලුම් කරනවා. මොනවද කියන්නේ? අපි ආත්මික ඉඩදීමකට එන්නේ නැත්නම් ආත්මික දැක්මකට ආත්මික කල්පනාවකට ආත්මික ඉඩදීමකට අපි එන්නේ නැතිනම් දේවචනේ කියනවා මොකද්ද? එයාව විස්තර කරනවා මානසික ලෙස සිටින්නෝ. මොකද්ද මානසික ලෙස සිටින්නෝ කියන්නේ? ආත්මයන්න්ට ඉඩ නොදී සිටින අය. එතකොට ආත්මයන්න් වහන්සේට ඉඩ නොදී සිටිනවා නම් දැන් කොහටද ඉඩ දීලා තියෙන්නේ? ස්වභාවික බුද්ධියට. ස්වභාවික හැඟීම් වලට. මානසික ලෙස සිටින්නෝ. ඒක තමයි මානසිකත්වය කියන්නේ. දැන් අපි මොනවද කරන්නේ? අපි තීරණ ගන්න යතනේ. කොහෙන්ද? එතනේ. ඒකේ හුරු පුරුදු දේවල් තියෙනවා. ඒකට හැඟුණු දැනුණු වේදනාවන්, සිතුවිලි, කල්පනාවන්, දෙවියන් වහන්සේ අකමැති දේවල් විවිධ මේකේ තියෙනවා. ඉතින් දැන් අපි එතනට තමයි ඇලුම් වෙන්නේ. එතන තමයි අපි බලන්නේ. එතන ගැන තමයි අපි උනන්දු වෙන්නේ. එතනට තමයි ඉඩ දෙන්නේ. එතකොට වෙන්නේ මොකද්ද? එහි ඇල්ම අපිව මානසික මිනිහෙක් බවට පත් කරනවා. තේරුණාද? අපේ වැටුණු සිතුවිලි වලට අපි උගන්වන්නට ඕන දෙවියන් වහන්සේගේ ආත්මික කාරණාවල්. අපි අපේ සිතුවිලි වලට කියනවා නම් මට එහෙම හිතුණට දෙවියන් වහන්සේට ඒක හිතෙන්නේ නැහැ. ඒක දෙවියන් වහන්සේ කියනවා වැරදි කියලා. දෙවියන් වහන්සේ කියනවා ඒක උන්වහන්සේ අකමැතියි කියලා. ඉතින් එතකොට මම ආත්මික දෙයට ඇලෙනවා. ආත්මික ඇල්ම ජීවනයයි. සමාදානයයි. මාංශයේ ඇල්ම මරණයයි විනාශයයි. ඉතින් මොකද්ද සිදු වෙන්නේ? යේසුස් වහන්සේව අදහගන්න මිනිස්සුත් පල්ලියේ ඉඳගෙන මැරිලා වගේ ජීවත් වෙන්නේ. කිසිම ජීවයක් නැහැ, ප්‍රබෝධයක් නැහැ. ඔහේ පල්ලියට එනවා, ඔහේ ඉන්න, ඔහේ යනවා. හේතුව මානසික ලෙස ජීවත් වෙන්නේ. මානසික ඇල්ම ජීවිතයේ තියෙන්නේ. ඒ මානසික ඇල්මට තමයි තමන්ගේ අවධානය, කාලය වැය කිරීම, තමන්ගේ හැඟීම්, සිතුවිලි ඔක්කොම එතනට තමයි. ඉතින් තනිකර පාලනය වෙන්නේ මානසික විදියට තමයි. ඉතින් ඒ ජීවිතේ කිසි දෙයක් දෙවියන් වහන්සේ ප්‍රසන්න කරන විදිය දෙයක් හටගන්නේ නැහැ. දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙන ජීවිතයක් ගොඩනගෙන්නේ නැහැ. ඒක වෙන්නේ නැහැ. ඒක වෙන්නේ නැති හේතුව මොකද්ද? මම පාලනය වෙන්නේ තවමත් මානසික ඇල්මෙන්. ආත්මික ලෙස සිතන කෙනෙක් නෙවෙයි මං. මානසික ලෙස හිතන කෙනෙක්. මං ගාව නැහැ ආත්මයන් වහන්සේගේ කල්පනාවල්. දන්නවද අපිට කාවත් ආත්මික කරන්න බෑ. ආත්මික කරන්න බෑ කාවත්. ඔබ ආත්මයන් වහන්සේට ඔබේ කැමැත්ත පාවිච්චි කරලා ඔබ ඉඩ දෙන්න ඕන. ඔබ කියන්න ඕන යම් දෙයක් දෙවියන් වහන්සේ හංගවද්දී මට සමා වෙන්න ස්වාමීනි මම වැරදි. මගේ සිත කියනවා මගේ මුරණ්ඩු කැරලිකාර පාපිෂ්ඨ සිත මට කියනවා නෑ උඹ හරි. බොහොම හිටපන්. උඹ මොකටද සෙකන්ඩ් වෙන්නේ? උඹ මොකටද නිකන් මෙහෙම කයි? උඹ පිරිමියෙක් වගේ හිටපන්. කවුද කියන්නේ? මගේ වැටුණු සිත මට කියනවා. මම දෙවියන් වහන්සේගේ පාමුලට ඇවිල්ලා ආත්මයන් වහන්සේ කරන කොටගෙන දෙවියන් වහන්සේ දිහා බලනකොට දෙවියන් වහන්සේ මට කියනවා උඹ යටත්වයන්. උඹ යටත්වයන්. උඹ ප්‍රේම කරපන්. උඹ ප්‍රේම කරපන්. උඹ ප්‍රේම කරපන්. උඹ යටත්වයන්. මගේ ඇල්ම කොහටද? මාංශය ඇල්ම නම් මං හැමදාම කරගත්තේ පල්ලියාවට මාංශය උස්සගෙන ජීවත් වෙන ජීවිතයක් විතරයි. ආත්මයන්න් වහන්සේ කරන කොටගෙන ගමන් කරන ජීවිතයක්කට මම පුරුදු වෙලා නැහැ. හැබැයි පල්ලියේ ඉන්නවා ආත්මික වෙන්නේ නැහැ කවදාවත්. යලි තේරුම් ගන්න. මේ පදේ කියනවා ආත්මාංශික ලෙස සිටින්නෝ. මානසික දේවල් වලටම තමයි. ආත්මික ලෙස ඉඩ දෙන අය, ආත්මික ඇල්ම තුල ජීවත් වෙන අය ආත්මික ලෙස ගමන් කරයි. කපල පෙන් කරන්න පුළුවන් විදියෙන් ඒක පෙනෙයි. ඔබ ශුද්ධාත්මයන්න් වහන්සේට ඉඩ දෙනවද නැද්ද කියන එක. පල්ලිය ඇතුලේ නෙවෙයි. අනේ පල්ලිය ඇතුලේ බලන්නකො අපි කොච්චර ආත්මිකද කියලා. ඇල් වතුරත් නිවාගෙන අනිත් එකටත් දීලා බීගෙන යන්නේ.
පල්ලිය ඇතුලේ හරි ආත්මිකයි. පල්ලිය ඇතුලේ හරි ආත්මිකයි. නමස්කාර කරන වෙලාවට හරිම ආත්මිකයි. දේශනා කරන වෙලාවට තවත් ආත්මිකයි. හරිම ආත්මිකයි. හැබැයි අනිත් අයත් එක්ක ජීවත් වෙනකොට අනිත් අයගෙන් ප්‍රශ්නයක් අපිට එනකොට අපිට රිදෙනකොට අපිට අනිත් එක පාඩු කරනකොට එනිසා අපේ කිතුණුකම අපිට මනින්න බෑ පල්ලියක් අස්සේ. ඒක ප්‍රායෝගිකයි. ඊට අපට උපකාර කරන්නේ ශුද්ධාත්මයන්න් වහන්සේ. උන්වහන්සේ විසින් ගෙන යනු ලබන කෙනෙක් වෙන්න. ඒකයි මෙතන 4 5 6 පදවල කියන්නේ. 5 වෙනි පදේ කියන්නේ මක්නිසාද මානසික ලෙස සිටින්නෝ මානසික දේවලටත් ආත්මික ලෙස සිටින්නෝ ආත්මික දේවලටත් ඇලුම් වෙති. ඇල්ම ඔබේ ඇල්ම කොහෙද? ඒක තමයි ඔබේ ජීවිතේ ගමන. ඔබ කොහටද ඇලුම් කරන්නේ? ඔබ ඇලෙන දේ තමයි ඔබේ ජීවිතේ වෙන්නේ. ඔබ ආත්මික දෙයට ඇලුම් කරන කෙනෙක් වෙනකොට, ඔබ ආත්මයන් වහන්සේට ඉඩ දීමට ප්‍රේම කරන කෙනෙක් වෙනකොට, ඒකත් එක්ක ඔබ බැඳෙන කෙනෙක් වෙනකොට, ඒකට ඉඩ දෙන කෙනෙක් බවට පත් වෙනකොට ඔබ මෙතනට ඔබ උගන්වලා ඉවරයි. දෙවියන් වහන්සේගේ විදියට හිතපන්. ඔබ ඔබගේ මනසට උගන්වන්න අවශ්‍යයි දෙවියන් වහන්සේ විදියට හිතපන්. දෙවියන් වහන්සේගේ විදියට ගමන් කරපන්. දෙවියන් වහන්සේගේ දේවල් හැඟෙන කෙනෙක් වෙයන්. ආත්මික ඇල්ම අපි තුල ඒක හදනවා. මානසික ඇල්ම අපිව දෙවියන් වහන්සේගෙන් ඈතට අරගෙන යනවා. අපේ මාංශය ඔසවන දෙවියන් වහන්සේට විරුද්ධ ජීවත් වෙන සිතුවිලි, කල්පනාවන්, හැඟීම් ප්‍රගුණ කරනවා අපි තුල. අපි තනිකර මාංශෙන් ජීවත් වෙන අය බවට පත් වෙනවා. ඒකයි ආත්මයන්න් වහන්සේ තුල ජීවත් වීම ඕනේ ක්‍රිස්තියානිකාරයෙක්ට. හොඳයි අපි අවසානයට එමු. දැන් ඔබට මතක් කරනවා මේ කොටස. ගලාති 5 වෙනි පරිච්ඡේදයේ 16 වෙනි පදය. මතකද අපි මීට සති දෙකකට විතර ඉස්සෙල්ලා මේ පදේ බැලුවා. ගලාති 5:16 කියනවා ආත්මයන්න් වහන්සේ කර්ණ කොටගෙන ගෙන යනු ලබන්න අවශ්‍යයි කියලා. කොහොමද කියන්නේ? නොමුත් ආත්මයන්න් වහන්සේ කරන කොටගෙන හැසිරියල්ලා. ආත්මයන්න් කරන කොටගෙන හැසිරෙන්න. කොහොමද කියන්නේ? ආත්මයන්න් කරන කොටගෙන හැසිරෙන්න. මතකද අපි මේක බැලුවා ඊළඟට? එවිට නුඹලා මාසේ තෘෂ්ණා සම්පූර්ණ කරන්නේ නැතයි කියමි. ඔබ ආත්මේ තෘෂ්ණා සම්පූර්ණ කරන්නේ නැහැ. ඔබ ආත්මයන්න් කරන කොටගෙන ගමන් කරනවා නම්. ආත්මයන්න් කරන කොටගෙන ගමන් කරන්නේ නැත්තම් මොකද වෙන්නේ? තනිකර මාංශෙන් තමයි ඉන්නේ. ඉතින් එහෙම කියලා මොනවද 19 20 21 පදවල කියන්නේ? ඉන්දින් මාංශයේ ක්‍රියා ප්‍රකාශව තිබේ. මොනවද? එනම් වෛශාකම, අපවිත්‍රකම, සල්ලාලකම, රූප වැඳීම, මායාව, සතුරුකම්, විවාදය, ඊර්ෂ්‍යා, ක්‍රෝධ, පක්ෂවාදීකම්, ભેද, ලබ්ධි ભેද, වෛර, බීමත්කම, මංගල්‍ය ഘോഷා සහ තවත් එවැනි දේවල්ය. බෙබඳු දේ කරන්ට දෙවියන් වහන්සේගේ රාජ්‍යයෙහි උරුම නොලැබෙන බව මම නුඹලාට ප්‍රථම කී ලෙසම දැනු කලින් නුඹලාට කියමි. ඔය ඔක්කොම විස්තර කරන්නේ මොකද්ද? මාංශේ ක්‍රියා. මාංශේ ඵලදාව. දැන් 22 වෙනි පදේ ඉඳලා කියන්නේ මොකද්ද? ආත්මයන්න් වහන්සේගේ ඵල නම් ප්‍රේමය, ප්‍රීතිය, ඉවසිලිවන්තකම, සමාදානය නේ මේ කියන ආත්මයන්න් වහන්සේගේ ඵල නමයක් ගැන කතා කරනවා. දැන් ඒකයි මම ඇලුම් වෙන්නේ කොහටද? ඒ ඇලුම් වෙන දෙයට අනුව තමයි මගේ අස්පැන්න. මං ඇලුම් වෙන දෙයට අනුව තමයි මන් තුල ප්‍රතිඵල අස්පැන්න එළියට ගන්නෙ. පුළුවන්කම තියෙන්නේ. හලෝ. ඔබ වපුරන දේ පමණයි ඔබ කපන්නේ.
ඔබ ආත්මික වපුරනවා නම් ආත්මයන්න් වහන්සේ කරන කොටගෙන වපුරන කෙනෙක් නම් ඔබ ආත්මික දේ කපන කෙනෙක්. ඔබ මාංශය වපුරනවා නම් ඔබ මානසික ලෙසම වපුරන දේ කපා ගන්නවා. ඒකේ දෙකක් නැහැ. ආත්මික ලෙස සිටින්නෝ රෝම 8:5 කියනවා. ආත්මික ලෙස සිටින්නෝ ආත්මික දේවලටත් මානසික ලෙස සිටින්නෝ මානසික දේවලටත් ඇලුම් කරති. 6 වෙනි පදේ මොකක්ද කියන්නේ? රෝම 8:6. අපි 5 බැලුවා. රෝම 8:5 බැලුවා. මාංශයේ ඇල්ම මරණය. මාංශයේ ඇල්ම, මාංශයේ සම්බන්ධය මොකක්ද කියන්නේ? මරණයයි. ආත්මයේ ඇල්ම, ආත්මයේ ඇල්ම ජීවනය හා සමාදානය. ඔබ කොහෙත් එක්කද බැඳී සිටින්නේ? ඔබ ආත්මික බැඳීම යේසුස් වහන්සේ කරුණු කරගෙන සුද්ධාත්මයන් වහන්සේ තුල බැඳුණු ජීවිතයකට නම් ඔබ ඇලුම් කරන්නේ. ඒකේ ඇල්ම ජීවනයයි සමාදානයයි. ආත්මයන් වහන්සේට ඉඩ දෙන මිනිසයා තුල සමාදානයක් තිබෙනවා. ජීවනයක් තිබෙනවා. මාංශයට ඉඩ දෙන මිනිසයා තුල තනිකර තියෙන්නේ මාංශයේම ක්‍රියාවන් ටිකක් විතරයි. ඒකේ අවසාන ප්‍රතිඵලය විනාශයයි. ඒ නිසා ක්‍රිස්තියානි ජීවිතය කියන්නේ ආත්මයාණන් වහන්සේ කරුණ කොටගෙන පළදරන දේව රාජ්‍යයේ අස්වැන්නක් බවට පත්වෙන ජීවිතයක්. යොහාන් මොනවද කිව්වේ? දැනටම පොරව ගස මුල තබා තිබේ. ඵල නොදරන දේවල් කපා ඉවත් කරනවා. යොහාන් මතෙව් 3 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි පදේ මොනවද කිව්වේ? ඔව් කිව්වා කුල්ල දැනටමත් පොළමින් තිබෙනවා. ඔව් කිව්වේ මොකද්ද? අස්වැන්න දේව රාජ්‍යයට උන්වහන්සේ එකතු කරනවා. පොළන අර බොල් ඒවා ගින්නට දමනවා. අපි ආත්මයන්න් වහන්සේ නැමැති ගින්නෙන් අපි ගමන් කරන්න ඕන සැනගක් වෙන්න අවශ්‍යයි. ඒක අපි කරමු. ඒ තුල අපි ඉස්සරහට යමු. අපි මේ අවුරුද්දේ යම් තීරණයක් ගත්තා නම් ඒක අපේ මාංශෙන් කරන්න බෑ. ඒක අපි ජයග්‍රාහී ලෙස අවසන් කරන්න යන්නේ. ඒකේ ප්‍රතිඵල අස්වැන්න අපි මේ අවුරුද්දේ නෙලා ගන්න යන්නේ අපි ආත්මයන්න් කරන කොටගෙන ගමන් කරන කෙනෙක් බවට පත් වෙනවා. ඒ නිසා මගේ පුද්ගලික අනන්‍යතාවය තමයි මම දෙවියන් වහන්සේගේ දරුවෙක්. ඒ දේව දරුකම තුල මම බොහෝ ආශිර්වාද ලබාගෙන තිබෙනවා, වටිනාකම් ලබාගෙන තිබෙනවා මේ ක්‍රිස්තියානි ජීවිතය ඉස්සරහට ගෙනියන්න. ඒ නිසා මේවා අමතක කරන්න එපා. මේවා අමතක කරලා මේ මොහොතට විතරක් මතක තියන් ඉඳලා අමතක කරලා අපිට ක්‍රිස්තියානි ජීවිතේ යන්න බෑ කවදාවත්. ඒ නිසා මේ අවුරුද්දේ හැම කෙනෙක්ම ආත්මික දේට ඇලුම් කරන අය වෙන්න. ආත්මික දේට තමන්ගේ මනස තල්ලු කරන්න. ඒක ඒ මනස ආත්මික දේට ඇලුම් නෑ. ඒ මනස ඇලුම් කරන්නේ වෙනත් දේවල් වලටයි. මොකද ඒක හුරු වෙච්ච දේවල් තියෙනවා. අවුරුදු ගාණක් පුරුදු කරපු දේවල් තියෙනවා ඇලෙන්න, බැඳෙන්න. ඒ බැඳීම කඩා ගන්න හරි අමාරුයි. ඒ බැඳීම ඇතුලේ අපි පොරබදනවා සමහර තැන්වල. හොඳේ. ඉතින් අපිට තේරෙනවා අපිට හරි අමාරුයි කියලා. නමුත් ඔබගේ ඇල්ම මාරු කරන්න. මොකක්ද ඇල්ම මාරු කරන්න කියන්නේ? ඔබේ බැඳීම මාරු කරන්න. ඔබ මේ බැඳීම තුල ජීවත් වෙන්න ඔබට මේක තමයි ඔබේ ජීවිතේ ලොකුම දේ වෙන්නේ. නමුත් ඔබ දෙවියන් වහන්සේ සමග ඇල්ම, ආත්මික ඇල්මට ඔබේ ජීවිතේ මාරු කරන විට මේ ඇල්ම නිදහස් වෙන්න යනවා. මේ තුල තියෙන බොහෝ පරාජයන් ජයග්‍රහණය කරා ගෙන්ට යනවා. ඒක බැරි වෙන්නේ ඇයි? අපි ආයෙත් ගිහිල්ලා පල්ලියේ ඉන්නකොට ඇල්ම දෙවියන් වහන්සේ නමස්කාර කරනවා, යාඥා කරයි, දෙවියන් වහන්සේගේ විදියට හිතයි නේද? ක්‍රිස්තියානියයි ගොඩාක් පල්ලියට ආපුවම එනේ ඔක්කොම සහෝදරයා බ්‍රදර් සිස්ටර් කියලා කියන්නේ. දැන් බ්‍රදර් සිස්ටර් කන් නැහැ ගෙදරදී. ඒ ඔක්කොම ඊට පස්සේ අමතක වෙලා අර පල්ලියේ ඉන්න වෙලාවට තමයි බ්‍රදර් සිස්ටර් කියලා කතා කරන්නේ. ඉතින් පල්ලිවල සිස්ටර්ස්ලා බ්‍රදර්ස්ලා හරියට පිළිලා. හැබැයි අතනින් එළියට බහපු ගමන් ඔය කියන බ්‍රදර් සිස්ටර් මොකුත් නැහැ. අපි පල්ලියේදී හරි ආත්මිකයි. දෙවියන් වහන්සේ සමග බැඳෙනවා. මම රැකියා කරනකොට මගේ ඇල්ම දෙවියන් වහන්සේ වෙන්න ඕන. ආමෙන්. මම එදිනෙදා මිනිස්සුත් එක්ක ගනුදෙනු කරනකොට, කතා බහ කරනකොට, ප්‍රශ්නයකදී, ගැටලුවකදී මගේ ඇල්ම වෙන්න ඕන දෙවියන් වහන්සේ. ඒ ඇල්මට පුළුවන්
ඒ ආත්මික බලයට පුළුවන් අපේ මානසික ජීවිතේ අපිව ජයග්‍රහණයට ගේන්න. ඒකයි බලන්න මේ 8 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි පදේ කියනවා. 13 වෙනි පදේ 12 13 පද දෙකේම එබැවින් සහෝදරයනි අපි ණයකාරයෝව සිටිමුව. නොමුත් මානසික ලෙස ජීවත් වෙන්න මාංශයට නොවේය. මක්නිසාද නුඹලා මානසික ලෙස ජීවත් වෙනවා නම් මැරෙන්න ඕනෑය. නොමුත් ආත්මයෙන් ශරීරයේ ක්‍රියා නසනවා නම් ජීවත් වෙනවා ඇත. මානසික ක්‍රියා පරාජය කරන්න පුළුවන් ආත්මයෙන් මගේ මනසට මං දාන්න ඕන කියන්න ඕන මම දෙවියන් වහන්සේගේ දරුවෙක්. උන්වහන්සේ මට බලය දී තිබෙනවා. මගේ ප්‍රථම බැඳීම උන්වහන්සේ. මේක පරාජය කරන්න නම් ආත්මෙන් අපි නැගිටින්න අවශ්‍යයි. ඒ නිසා අපි මේ වසර ආත්මික ඇල්මක් තුල දෙවියන් වහන්සේත් එක්ක ගමන් කරන වසරක් වෙන්න අවශ්‍යයි. එවිට අපිට ක්‍රිස්තුණු ජීවිතේ පළදරන දේව රාජ්‍ය අස්වැන්නක් බවට අනිවාර්යෙන්පත් වෙන්න පුළුවන්. අපි වැසුරු කරන අය, අපිව දකින අය අපෙන් බොහෝ දේ ලබා ගන්න පටන් ගනීවි. අපි තුලින් දේව රාජ්‍ය වෙතට පැමිණේවි. අපෙන් බොහෝ අය යේසුස් වහන්සේව හඳුනා ගනීවි. ඒක සිද්ධ වෙන්න නම් අපි ආත්මයන්න් වහන්සේ තුල ගමන් කරන සෙනගක් වෙන්නට අවශ්‍යයි. අපි සියලු දෙනා නැගිටිමුද ස්වල්ප වේලාවක්. අපි නැගිට අපි අලුත් වසරක අපි ගමන් කරමින් සිටින්නේ. යේසුස් වහන්සේ යමක් අලුත් කරා නම් ඒක අලුත් තමයි. ආමෙන්. හැබැයි අපිට හිතෙන්නේ මොකද්ද? අපිට හිතෙන්නේ ඒ වුණාට මං ඉතින් ඔබට හිතෙන විදියෙන් ඔබ දිහා බැලුවොත් ඔබ තරම් කාලකන්ණියෙක් මේ ලෝකෙ නැහැ. ඔබ හිතන විදියට ඔබ දිහා බැලුවොත්. ඔබ කල්පනා කරන විදියට ඔබ ගැන හිතුවොත් ඔබ තරම් පව්කාරයෙක් නුසුදුස්සෙක් මේ ලෝකෙ කවුරුත් නැහැ. හැබැයි අපි පුරුදු කරගමු අපේ විදියට අපි දිහා බලන්න නෙවෙයි. දෙවියන් වහන්සේගේ විදියට අපි දිහා බලන්න. දෙවියන් වහන්සේ අපි දිහා බැලුවේ උන්වහන්සේගේ අනුග්‍රහයෙන් යුක්තවයි. ඒ අනුග්‍රහය දැසින් උන්වහන්සේ අපි දිහා බැලුවේ මට ඔබව පුත්‍රයෙක් ලෙසයි. ඒ නිසා තමයි යේසුස් වහන්සේව පොළොවට එව්වේ. ඒ නිසා තමයි සුද්ධාත්මයන් වහන්සේව සදාකල් නැවතී සිටින්න පිණිස එව්වේ. ඒ අනුග්‍රහයේ දෑත දෙවියන් වහන්සේ දිගු කරගෙනයි අපිත් එක්ක සිටින්නේ. ඉතින් ඒ අනුග්‍රහය තුලත් අපිට ජීවත් වෙන්න බැරි නම් තව කෙසේ කොහේ ජීවත් වෙන්නද? වෙන ජීවත් වෙන්න තැනක් නැහැ. ඉතින් ඒ නිසා අපි තේරුම් ගන්න ඕන මේ අනුග්‍රහය තමයි, මේ කරුණාව තමයි අපේ මුළු ජීවිතේම අපි ඔසවා තබන අවස්ථාව. ඉතින් ඒ නිසා මේ සිතුවිලි, මේ හැඟීම් තාමත් පරණයි. ඒක ඇත්ත. තාමත් පරණ විදියටයි. තාමත් පරණ කල්පනාවන්, පරණ හැඟීම්, පරණ සිතුවිලි එක තමයි මේක දුවන්න හදන්නේ. ඉතින් ඒක දිහා බලනකොට එකපාර ඒක මට කියනවා එහෙමනේ වට දැන් ආවේක කියනවා. යේසුස් වහන්සේ කියනවා මම ඒක එහෙම මේට මෙහා මම දුරස් කරලා තියෙන්නේ. හැබැයි මට ඒක ක්ෂණිකව ළඟා කරගන්න පුළුවන් එකක් වෙලා. මට ක්ෂණිකව ළඟා කරගන්න පුළුවන්. මගේ එක සිතුවිල්ලකින් මට මුළු අතීතයක් එකපාරට ක්ෂණිකව ළඟා කරගන්න පුළුවන්. එක හැඟීමකින් එකපාරට මුළු අතීතයක් මාව වෙලා ගන්නවා. මගේ ඇඟ දාඩිය දාලා මාව සීතල වෙලා මාව එකපාරට ධෛර්යයකට ගේන්න පුළුවන්. ඒක තමයි මනුස්ස සිතුවිලි වලට අවධානය, හැඟීම් වලට අවධානය යොමු කරද්දී අපට එන කොටස. හැබැයි මගේ ආත්මය තුල දෙවියන් වහන්සේගේ ආත්මයන්න්ම ඇවිල්ලා කියනවලු උඹ පුතෙක් පියාණන් වහන්සේගේ කියලා. ඒක මොනතරම් දෙයක්ද? ඒ නිසා දැන් ඔබගේ හඬ වෙන්න ඕන ඔබේ මනස නෙවෙයි, ඔබේ හැඟීම් වල නෙවෙයි, ඔබ සමන් දෙන දේ වෙන්න ඕන. දෙවියන් වහන්සේගේ ආත්මයන්න් වහන්සේ ඔබ තුල කියා තිබෙන දේ ගැනයි ඔබේ අවධානය යොමු වෙන්න ඕන.
එනිසා අපි හැමෝටම අතීතයක් තියෙනවා. අපි හැමෝටම අමාරුකම් තියෙනවා. අපි හැමෝම අපහසු තැන් වලින් ඇවිල්ලා තියෙනවා. හැබැයි ඒ කිසිවකට පුළුවන්කම නැහැ. දෙවියන් වහන්සේ සැලසුම් කර තිබෙන දෙයින් අපිව ඉවත් කරන්න. අන්න ඒක තමයි ඔබ මෙනෙහි කරන්න ඕන දේ. ඔබේ ආස්වාස ප්‍රාස්වාස කිරීම වෙන්න ඕන අන්න ඒව තමයි. මං කියන මේ ආස්වාසේ ප්‍රාස්වාසේ තේරුණාද? ඒක තමයි ඔබගේ හුස්ම ගැනීම වෙන්න ඕන. ඕ ස්වාමිනී, ඕ ඔබ වහන්සේ මගේ දෙවියන් වහන්සේ. ඔබ වහන්සේ මාව අත්හැරලා නැහැ. ඔබ වහන්සේ මා තුල සිටිනවා. මා සමග සිටිනවා. මාව අනාථව අරින්නේ නැහැ ඔබ වහන්සේ. ඔබ මගේ දෙවියන් වහන්සේ. ඔබ සදාකාලික පියාණන් වහන්සේ. ඔබ මා තුල සිටින තැනන් වහන්සේ. මගේ මනස කෑ ගැහුවට මගේ හැඟීම් වෙනත් අතවල් වලට මාව ඇදගෙන ගියාට දිව්‍යමය සත්‍ය වෙනස් වෙන්නේ නැහැ. ඒක දිව්‍යමය සත්‍ය. එනිසා අපි ස්තුති කරමු ස්වල්ප වේලාවක් උන්වහන්සේට. අලුත් වසරක අලුත් ආකාරයෙන් අපිව ඔසවන්නේ දෙවියන් වහන්සේගේ ආත්මයන් වහන්සේයි. අපිව අනිත් අයට ප්‍රයෝජනවත් වෙන පළදරන දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ අස්වැන්නක් බවට අපිව පත් කරන්නේ ශුද්ධාත්මයන් වහන්සේ. අපේ ශක්තියෙන් නම් කවදාවත් අපිට දෙවියන් වහන්සේව ගෞරවයට පත් කරන්න අය වෙන්න බෑ. අපි තුල ශුද්ධාත්මයන් වහන්සේ සිටින්නේ අපට බැරි දේ අපි තුල කරන පිණිසයි. අපි ටික වෙලාවක් උන්වහන්සේට ප්‍රශංසා